ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. රවුෆ් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 15 දෙනෙක් හඳුනාගැනේ. මන්ත්‍රීවරු ඒ වගේම ආශ්‍රිතයෝ පරීක්ෂණයට ලක් කිරීම. ඒ සඳහා දැන් ඇන්ටිජන් පරීක්ෂණය අපි ආරම්භ කරනවා 300ක් කරන්න. බස්නාහිර හා හුදකලා ප්‍රදේශ අතහැර පළමු පාසල් වාරය හෙට ඇරඹේ. අවදානම ඇති අම්පාර සහ වවුනියාවේ පාසල් තවදුරටත් වැසේ. දෙමටගොඩ මාලිගාවත් හා ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශ ඇරේ. බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශ කිහිපයක් වැසේ. පොළොන්නරුවට සහ අම්පාරට තද වැසේ. ජලාශ 30ක් වාන්දමයි. තද සුළඟකින් මොරටුවේ නිවාස කිහිපයකට හානි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුද පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි තහවුරු වී ඇත්තේ. දවසේ පුවත තමාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිසා තමන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු වන බවත් එම ට්විටර් පණිවිඩයේ සඳහන්. මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ පසුගිය දින 10 තුළ තමා සමග සම්බන්ධ වූ සියලු පුද්ගලයන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගිය ජනවාරි මාස 5 වෙනිදා පැවති නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණා. පාර්ලිමේන්තු වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එය අනුව රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුව තුළ සංචරණය කළ ස්ථාන සහ සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් සොයා ගැනීමට CCTV දර්ශන පරීක්ෂා කරන බවයි. එහිදී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම මන්ත්‍රීවරුන් අතරට ගයන්ත කරුණාතිලක, තලත අතුකොරළ, MS සුමන්තිරන්, S රාසමාණික්‍යම්, ෆයිසල් කාසිම්, MM හරිස්, MS තෞෆික් සහ නසීර් අහමඩ් යන මහත්මීන් අයත්. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගිය 5 වෙනිදා පැවසුණු පාර්ලිමේන්තු සභාගර්භය සහ සෙසු ස්ථාන විෂ බීජ හරණය කිරීමටද පියවර ගන්නවා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු පසුගිය 8 වෙනි සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සභානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු වී තිබුණා. විස බීජ හරණය සම්පූර්ණයෙන්ම කරලා අවසానයි. දෙවැනි කාරණය තමයි මන්ත්‍රීවරු ඒ වගේම ආශ්‍රිතයෝ පරීක්ෂණයට ලක් කිරීම. ඒ සඳහා දැන් හෙටින් ආරම්භ වෙන සතියේ ඇන්ටිජන් පරීක්ෂණය අපි ආරම්භ කරනවා 300ක් කරන්න දැන් එකඟ වෙලා තියෙනවා රෝහල. අපි සාමාන්‍ය සුපුරුදු විදිහට පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යනවා. එච්චර ආසාදනය පිළිබඳ ගැටලුවක් ප්‍රශ්නයක් ඇතේ කියලා අපිට හිතන්න බෑ. මොකද සිකුරාදා දිනේ ඒ තරම් බරපතල වැදගත් රාජකාරියක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඕ දෙනෙක් එදා පැමිණ හිටියෙත් නැහැ. අනිසතේ පාර්ලිමේන්තුව කටයුතු සිද්ධ වෙනවද? ඔව් පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි ඊළඟ දිනේදී ආරම්භ කරනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාගේ හෙට්ටිපොළ පිහිටි කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු ස්ව නිරෝධායනයට යොමු කර තිබෙනවා. දයසිරි ජයසේකර මහතා පසුගිය දෙවනදා කුලියාපිටිය අස්වැද්දුම සුභාරතීපුර ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී ඇති අතර එහි සිටි ඔහුගේ ළඟම ආශ්‍රිතයින් 8 දෙනෙකුද ස්ව නිරෝධායනයට යොමු කළ බවයි කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
මේ අතර COVID-19 වෛරසයට එරෙහිව තමා නිෂ්පාදනය කළ ඖෂධය රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාට ලබා දීම සඳහා ඔහුගේ බිරිඳ වෙත ලබා දුන් බව පාරම්පරික දේශීය වෛද්‍ය දේවින්ද ලක්ෂිත රණසිංහ මහතා පවසනවා. නිවසේ තුල නිරෝධායන වෙමින් සිටින එතුමාගේ බිරිඳට අපි බෙහෙත් ලබා දෙනවා. මොකද රටේ තියෙන කොවිඩ් නීති රීති වලට අනුකූලව මහාට මේ ස්ථානට ළඟා වෙන්න නොහැකුණත් එතුමාගේ බිරිඳ පොරොන්දුනා බෙහෙත ගරු අමාත්‍යතුමා වෙත ලබා දෙන බවට මම එතුමාගෙන් ඉල්ලනවා මේ බෙහෙත පාවිච්චි කළ දින 3ක් ඇතුළත ලෝකයට එම වාර්තාව ඉදිරිපත් කරන්න. මේ අතර අද දිනේ COVID-19 ආසාදිතින් 540 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 48380ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 487 දෙනෙකු අද සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 41325ක්. මේ අතර හුදකලා කර තිබූ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් සහ දෙමටගොඩ පොලිස් වසම් හෙට පෙරවරු 5 සිට හුදකලාභාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම හෙට පෙරවරු 5 සිට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත සහ ගෝතමීපුර 78 වත්ත හුදකලා කිරීමටද පියවරගෙන තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට පෙරවරු 5 සිට ඉන් නිදහස් කර තිබෙනවා. ඒ වත්තල පොලිස් වසමේ, වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ, හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මීගමු පොලිස් වසමේ තල්දූව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමයයි. ඊයේ COVID-19 ආසාදිතයින් 535 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එය 148ක්. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 99 දෙනෙකු පමණයි. ඉන් වැඩිම ආසාදිතයින් නාරහෙම්පිට ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 30ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වුණා. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 64ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 59ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 31ක් ලෙස COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මේ අතර තවත් COVID මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ ගල්කිස්ස ප්‍රදේශ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලෙක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලෙක්. මේ අතර පැල්මඩුල්ල සන්නස්ගම කෝට්ටවත්ත ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන් සිටි නිවසක ජීවත් වූ 80 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තා කර පැවසුවේ අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව සැලවීමත් සමග ගම්වැසියන් බොහෝ දෙනෙක් එම නිවසට පැමිණ ඇති බවයි. මේ අතර COVID-19 වෛරසය පැතිරීම හේතුවෙන් වසා දැමුණු මූතුරු පොලිසියෙන් තවත් COVID-19 ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම පොලිසියේ වෛරසය ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව 31ක්. නාවලපිටි නගරයේ පිහිටි කල්බදු හා මූල්‍ය ආයතනයක ශාඛාවක සේවකින් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආයතනය තාවකාලිකව වසා දමා ඇති අතර එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 50කට ආසන සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 5 දෙනෙකුට සහ එහි සහායකයින් 2 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ රසායනාගාර ශිල්පියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වීම සමග සිදු කළ PCR පරීක්ෂණ වලින් පසුවයි. මේ අතර සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන 7 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙනවා. ලෝක තත්ත්වයත් එක්ක ගත්තම අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. ඉතින් රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒත් එක්කම තමයි මේ විදේශ රටවල් වලින් රැගෙන එන සම්බන්ධයෙන් කතා කරනවා. පසුගිය මාසයක් එකහමාර කාලයක් තුලදී අපිට යම්කිසි ආකාරයක අඩුවක් වුණා. ඊට ප්‍රධානතම හේතුව වූයේ නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන ගිය විශාල සංඛ්‍යාවක් අපිට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බවට පරිවර්තනය කරන්න වුණා. නමුත් අපි කියන්නේ හෝටල් වල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එන්න හමුදාවෙන් කරන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඒ වගේ නිරෝධායන වීමට කටයුතු කරන්න කියලා 3000ක් පමණ වැඩිම වුණොත් උපරිම තිබ්බේ. දැන් ඒක අපි 6000කටත් වැඩි කරන්න කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයන් වැඩිපුර රැගෙන එන්න. මේ අතර මෙරටින් වාර්තා වන COVID ආසාදිතයින්ගේ වෛරස් තත්ත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදුව ඇත යන පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනය මේ වන විට ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. අපිට ලැබිලා තියෙන සාම්පල වලින් දැනට පර්යේෂණ කරගෙන යනවා. වෛරසයේ ප්‍රභේදය හඳුනා ගැනීම පර්යේෂණ සිදු කර අපේ ලැබ් එක මේ වන විට සීක්වෙන්සිං පටන් ගන්න තියෙන්නේ. වාර්තාව ලැබෙන්න අපිට තව දින කිහිපයක් යනවා. සියලුම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දෙනවා. නිල ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබා ගන්න පුළුවන්. මේ අතර පොළොන්නරුව ගල්ඇල්ල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී පසුගියදා පැන ගිය COVID ආසාදිත බන්ධනාගාර රදවියන් 5 දෙනා අතරින් තෙවන්නා අද නාරම්බල බෝගහපිටි ප්‍රදේශයේදී අත්අඩංගුවකින් තිබෙනවා. දවසේ පුවත
මේ අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා ඇතුළු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල 2021 වර්ෂය සඳහා පළමු පාසල් වාරයේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වන බවයි. 2021 වර්ෂය සඳහා වන පළමු පාසල් වාරයේදී සිසුන් පාසලට සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන ඒමේදී මව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපදෙස් මාලාවක්ද ලබා දී තිබුණා. පාසලට සිසුන් පැමිණීමේදී පාසල තුළදී සහ පාසලෙන් පිටව යන අතරමඟ මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, පාසලට ඇතුළු වීමේදී සියලුම සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, පාසලට සිසුන් ඇතුළු වීමේදී දෑත් සේදීම අනිවාර්ය කිරීම, සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවසෙන් රැගෙන එන ආහාර, ජලය සහ උපකරණ හුමාරු කර ගැනීම වැළැක්වීම යන කරුණු ඊට ඇතුළත්. විදුහල්පතිතුමාත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාත්, ගුරු භාවතුන්, ඒ වගේම දෙමව්පියනුත් ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සහ මහජන පරීක්ෂකතුමාගෙන් යුතු කමිටුවකින් මෙම සෞඛ්‍ය උපදෙස් නිස්ලෙස පිළිපදිනවාද කියලා අධ්‍යයනය කරමින් පාසල් විවෘත කරන්න කියලා තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබා ගැනීමෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි 25 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේක කෙරෙන්නේ ඉතාමත් පරිස්සමෙන් අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙලක් අනුවයි. එම නිසා අපි දෙමව්පියන්ට කියනවා මේක හම්බේ කිරිච්ච වැඩක් නෙවෙයි. මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සඳහා කටයුතු සියලුම පියවර අරන් තමයි හෙට බස්නාහිර පළාත හැරෙන්න සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වන්නේ. මේ අතර පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු කරන්නේද යන්න පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වනු ඇති. පාසල් බස් රථ, පොදු ප්‍රවාහන සේවා, ළමුන් ප්‍රවාහනය කරන අනිකුත් ප්‍රවාහන සේවාවලදී සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න, නිරන්තරයෙන් දරුවන්ට මුඛාවරණ ගලවන්නට දෙන්නට එපා. ඒ වගේම රථවාහන අංශවල පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් ලබා දී තිබෙනවා. නිරන්තරයෙන් මෙම පාසල් බස් රථ, වෑන් රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන අනිකුත් පොදු ප්‍රවාහන සේවා නිරන්තර පරීක්ෂාවට ලක් කරන ලෙසට. මේ අතර පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. පාසල තුළ විෂබීජාරණ ක්‍රියාවලිය, පාසල තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, පාසල තුළ කොවිඩ් ආසාදිතයෙක් නොවීමට වග බලා ගැනීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය සියලු දේ ගන්න ඕනේ. නමුත් අපි දන්න විදිහට නම් පළමු වාරේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු මුදල් ප්‍රතිපාදනයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දීලා නැහැ. විශේෂයෙන් අපි දන්න ප්‍රවාහනය. ඉතින් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් අපි දන්න විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය හදලා නැහැ. 11 වෙනිදා පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙළවල් සියලු බලධාරීන් ඒකරාශී වෙලා සකස් කරලා තියෙනවා. හෙට දවසේ යුතුයකමක් විදියට සියලුම දෙමව්පියන් තමන්ගේ දරුවන් පාසලට එවන්න. පාසල් ආරම්භ කරනවා කියන්නේ තවත් අවදානම් කණ්ඩායමක් අපි නිවෙස් වලින් එළියට ගේනවා. දරුවගේ ආරක්ෂාව පිළිබඳව දෙමව්පියෝ විශ්වාස කරන්නේ ආණ්ඩුවවත් වෙනත් පාර්ශවයක් නෙවෙයි. මේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලනවා තමන්ගේ පාසල් වලට දරුවෙක් ඇතුළත් කිරීමේ අවදානමක් තියෙනවා කියලා තේරෙනවා නම් මේ ක්‍රියාවලිය තමන්ගේ සූදානම උනාට පස්සේ ආරම්භ කරන්න. එහෙම නැතුව රජය කියනවා කියලා දරුවන් අවධානය මේ හෙලීමට කිසිදු පාසලකට අයිතියක් නැහැ. හෙට විවෘත කිරීමට නියමිත බොහෝ පාසල් පිරිසුදු කිරීම සහ විෂ බීජහරණය කරනු දක්නට ලැබුණද ඇතැම් පාසල් විෂ බීජහරණය කරනු දක්නට නොලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් වවුනියාව නගරයේ පාසල් හෙට සිට තවත් සතියක කාලයක් වසා දැමීමට වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබෙනවා. එමෙන්ම අම්පාර නාගරික ප්‍රදේශීය සියලු පාසල් තවදුරටත් වසා තැබීමටත් එම පාසල් යළි විවෘත කිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගෙවුණු දිනේදී ඇමරිකාවෙන් ආසාදිතයන් 2,50,000කට වැඩි පිරිසක් හඳුනා ගැනීමත් සමගයි. මේ අතර ඉන්දියාවේ ප්‍රාන්ත 7කින් කුරුළු උණ අවදානමක්ද මතුවී තිබෙනවා.
2021 නවවසර ආරම්භයේ සිට මේ දක්වා ගෙවුණු දින 9ක කාලය තුල ඇමරිකාවෙන් COVID-19 ආසාදිතයින් මිලියන 2කට අධික පිරිසක් අලුතෙන් හඳුනාගෙන තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල සංකරණ දත්ත පෙන්වා දෙන්නේ එම කාලය තුල පුද්ගල මරණ 25000ක්ද ඇමරිකාවේ සිදු ඇති බවයි. COVID-19 මර්ධනයෙන්වත් ලබා දීමේ වැඩසටහන් මහා පරිමාණයෙන් ඇමරිකාව තුල ක්‍රියාත්මක කර ඇති පසුබිමක මෙලෙස COVID ආසාදිතයින් සහ මරණ වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජන සහ එඩින්බරෝහි ආධිපතිවරයා COVID-19 මර්ධනයෙන් ලබාගත් බවට බකින්හැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුද COVID මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව මෙලෙස ලබා ගත්තා. අතිඋතුම් ශ්‍රද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේද ලබන සතියේදී COVID මර්ධන එන්නත් ලබා ගැනීමට නියමිත බව වතිකාන මාධ්‍ය වාර්තා කරනවා. මෙතර ලොව පැරණිතම සහ විශිෂ්ටතම වෛද්‍ය සංග්‍රාවක් වන ලැන්සට් සංග්‍රාව පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් මිලියන 30ක් සහ වයස අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටියන් මිලියන 270ක් ඉන්දීය එන්නත් වැඩසටහන් වලට මුහුණ දීමට නියමිත බවයි. ඉන්දියාවේ ප්‍රාන්ත 7කින් නව කුරුළුණ තත්ත්වයක්ද මතුවී ඇති අතර සත්ව නිෂ්පාදන ප්‍රාන්ත අතර ප්‍රවාහනය යලි දැනුම් දෙනතුරු අත්හිටවීමට ඉන්දියා බලධාරීන් පියවරගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර ගත කරන පුද්ගලයන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බවයි. ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පෙරේදා දෙවන වරටත් අත්අඩංගුවට ගනු ලැබුවේ ETI සමාගමේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මුල්‍ය වංචාවකට අදාළවයි. මුදල් වංචා කිරීම, සපරාධී විශ්වාසය කඩ කිරීම සහ සපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනාවලට අදාළව ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවට නීතිපතිවරයා නිගමනය කර තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඒ අනුවයි. ඒ අනුව අත්අඩංගුවටගත් අදාළ සැකකරුවන් ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අතරින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන තිදෙනා යොමු කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි. දීපා එදිරිසිංහ කළුතර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. මේ අතර ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අය හැමදේම හිතාගෙන ඉන්නේ මේ අයගේ දේශපාලන බලය, ඒ වගේම කෝටි ගණන් වියදම් කළා හැම දෙයක්ම මෙයාලා යට ගැහුවා. ඒ තුල අපිට සැකයක් තියෙනවා මේ එදිරිසිංහලා අපිට එළියට ආවොත් මේ වැරද්දෙන් ඔවුන් බේරෙන්න ඔවුන්ගේ අවශ්‍ය තැන්වලට සල්ලි යොදවයි කියලා. ඒත් එක්කම මේ අය සතු පෞද්ගලික දේපල විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් මේ පෞද්ගලික දේපල සියල්ල ETI ෆිනෑන්ස් ආයතනයට පවරනවා කියලා ඔවුන් අධිකරණයේ හමුවේ එකඟතාවයකට එනවනම් ඔවුන්ට අප දුන්නට තැන්පත් කරන හැටි අපේ විරුද්ධතාවයක් නැහැ. නැත්නම් ඔවුන්ගේ සියලු දේපල ETI ෆිනෑන්ස් ආයතනයට පවරන බවට එකඟ වෙන තෙක් ඔවුන්ට අප ලබා නොදෙන නිසායි අපි ඉල්ලා සිටින්නේ. හැම දෙයක්ම මේ එදිරිසිංහලා මුදල් යොදවලා යට ගහලා තියෙන්නේ. මේ ආයතන බලන්ඩෙන, ඒ වගේම මේ ආයතන සම්බන්ධයෙන් ක්‍රියා කරන මහ බැංකුවේ නිලධාරීන්ට, ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුව වල නිලධාරීන්ට අත්යටින් ඔවුන් සල්ලි ගෙවලා තියෙනවා. ඒවා කොමිසමේදී අනාවරණය වුණා මිලියන ගණන් ගෙවලා තියෙන්නේ. ඒවට සම්බන්ධ නිලධාරීන්ට ඒ නීති ක්‍රියාත්මක විය යුතුයි. දැන් අපිට දැනගන්න ලැබුණා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා තියෙනවා කියලා. අපි දන්නේ නිරෝධායන මධ්‍යස්ථාන කියලා මේ කොරෝනා මුවාවෙන් මේ අය සුපිරි හෝටල් වලද ලැබුම්ගෙන ඉන්නේ කියලා. නීතිය නම් කොතනත් එක හා සමාන විය යුතුයි. ආදරණීය ETI තැන්පත්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා 12 වෙනිදා උදේ 11ට අලුත් කඩේ උසාවි සංකීර්ණය අසලට පැමිණෙන්න කියලා. මේ එදිරිසිංහලට අප ලබා නොදෙන්න බල කරමින් අපි නිහඬ විරෝධතාවයක් පවත්වන්න තීරණය කළා තියෙන අපේ සංගමය. උදේ කිව්වාද ඉරු එකේ ගියා මම බැලුවා පත්තර විස්තර වලට ජනාධිපතිට ඕනම දෙයක් කරන්න පුළුවන් කිව්වා. ගරු ජනාධිපතිමිනේ ඕනම දෙයක් කරන්න පුළුවන් නම් ඔබතුමාට බුදු බවක් දෙන්න ඕනේ. මේ මොදල් ටික අපිට අරන් දෙන්න කියලා කියන්නේ. උන්ට සල්ලි නැතුව නෙමෙයි තියෙනවා. උන්ට රත්තරන් ගෝණි ගණන් තියෙනවා. පැට්‍රෝල් සෙට් තියෙනවා අසංකට 42ක්. උන් වගේ ඔරු ටික මෙන් එළියට දැම්මොත් මොකද වෙන්නේ? අනෙත් තියෙන උනුත් ඔය විදියට බය නැතුව ඔර වැඩ කරනවා. ඔය දීප එදිරිසිංහ කියන ගෑණි ඇත්ත වශයෙන්ම කියුණා. බොරැල්ල මන්සන්ති ඊයේ යාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී ප්‍රීත් ධර්ම දේශනාවක් තිබිලා තිනවා. අනේ දිත දම වේදිර කර්ම කියන්නේ ඒකයි. 9 ඉඳන් එතනට එන්න තියෙන එකේ ඊයේ නීතිගත කිරීම බන්ධනාගාරේ 130ක් දීලා 160ක් දුන්නා කියලා තමයි මේගොල්ලන් බොරු දේවල් කියලා තමයි මේගොල්ලන් බේරෙන්න බලන්නේ. ඒගොල්ලන්ට බේරෙන්න ඉඩ දෙන්න එපා ජනාධිපතිතුමනි.
කුරුණෑගල ශික්ෂණ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුරුණෑගල ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර කුරුණෑගල පෞද්ගලික හෝටලයක පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අද කොවිඩ් පාලනය සිද්ධ වෙන්නේ රට වහලා නෙවෙයි. රටේ තියෙන සමාජ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යන ගමන් මේ රෝගය එක්ක අපිට මුහුණ දෙන්න වෙනවා. ඒකට ජන සහභාගීත්වය අපට ඉතාම වැදගත් වෙනවා. ඒක කාලයක් යනකොට මිනිස්සුන්ට මේක කම්මැලි වෙනවා. මොහොම අමාරු ක්‍රියාවලියක් නේ මුහුණ අල්ලන්න බෑ. මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ. හැම වෙලේම හරි අමාරු දුෂ්කර ක්‍රියාවලියක එක දිගට මිනිස්සු නිරත වෙනකොට ඔවුන් ආපහු මේ එකතු කරගෙන මේ මෙතන ගත්ත ආදර්ශයෙන් තමයි කොවිඩ් පාලන ක්‍රියාවලිය අපිට ක්‍රියාත්මක කරගන්න වෙන්නේ. මේ අතර කුරුණෑගල මහනගර සභාව සහ දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේගේ මූල්‍ය පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලබා දුන් නව PCR යන්ත්‍රය සහිත රසායනාගාරය අද පස්වරුවේ විවෘත කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි වූ දුර්වලම රජය වර්තමාන රජය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර හිඳකල රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මහනුවර ඓතිහාසික හිඳකල රජමහා විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්බීගම පඤ්ඤකිත්ති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. යහපාලන රජයෙන් ආරම්භ කර සංහිඳිය ආකාරය දැන් වහලා තිබ්බා. දැන් නැවතත් රජය ඒක විවෘත කරන්න කියලා අඩිසබ්බි මහතාගේ යෝජනාවක් අනුව කටයුතු කරලා තියෙනවා. අපි හැමෝම අපේ රටට ආදරේ. අපේ ඒකායන අරමුණ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, බහුමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, ඒකීය භාවය, දේශපාලන නිදහස සුරැකීම. ඒ කාර්යය සාර්ථකව ක්‍රියාත්මක වන්නට නම් රට තුළ එකමුතු භාවය, ජාතීන් ආගම් අතර මිත්‍රශීලීත්වය මේ ඉතාමත්ම වැදගත්. රට පුරා පැනලක් යනවා. දිගින් දිගටම රජයට සම්බන්ධ ප්‍රාදේශීය බලපෑම ආයතන අයවැය. දිගින් දිගටම කරදුනා. සුබ පෙරනිමිති. එක්සත් ජාතික පක්ෂ සම්බන්ධ කරගන්න ඔබතුමාගේ වැඩ සටසක් ඕනම පක්ෂයකට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ ප්‍රතිපත්තිත් සමග එකඟ වෙනවා. රජය දිගින් දිගටම චෝදනා කරන ඔබතුමන්ලා සිදු කළ දේ හින්දා තමයි ඉන්දියාවට දෙන්න වෙන්නේ මේ නැගිනේර යටි කියලා ඔබතුමන්ලා ගිවිසුම ප්‍රකාරයි. එතකොට මේ ආණ්ඩුව ආවේ අපි කරපු හැමදේම ඉදිරියට ගෙනියන්න. ඒක තමයි අපි මහතරත් කොරෝනා රෝග වලට මේ වගේ දායක මහතරත් කොරෝනා රෝග වැඩිලා තියෙනවා. රටේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ තත්ත්වයේ හිත පාසල් යුක්ත කරන්න යනවා. යුක්‍රේනයේ ලොක්ඩවුන් වෙනකොට යුක්‍රේනයෙන් සංචාරකයෝ අපේ රටට ගෙන්නනවා කියන එක විහිළු සහගත කාරණාවක්. ඒ වගේම එන්නත ගෙන්වීම ගැන කිසිම වැඩසටහනක් නැහැ. ලෝකයේ බොහෝ රටවල් මූල්‍ය උත්තේජක පැකේජ් ක්‍රියාත්මක කරනවා. ෆිස්කල් ස්ටිමියුලස් පැකේජස්. කෝ අපේ රටේ ක්‍රියාත්මක වෙන ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක. කෝ අපේ රටේ ක්‍රියාත්මක වෙන මූල්‍ය උත්තේජක පැකේජ් එක. ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි වුණු දුර්වලතම රජයක් හැටියටයි අපි මේ රජය දකින්නේ. ඔබතුමාලා ඉදිරියට පැවැත්වෙන ඕන මෙතන මුහුණ දීම තමයි ශක්තිමත් දැන්. ඔබතුමා දැන් අද දවසේ අපිත් සමග මේ ගමන යන්න. එතකොට අපේ ශක්තිය බලන්න පුළුවන්. යුද හමුදාවකට නුසුදුසු කාර්යයන් පැවරීමෙන් ඔවුන්ගේ ගෞරවය කෙලසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. සොරි කවුද දිනුම් මෙයින් පිළියන්දල නගර සභා ශාලාවේ පැවති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. දැන් මේ රට හදනවා නම් ඒගොල්ලන්ට බලය නැහැ කියලා කියන්න බෑනේ. බලය ඇති තරම් තියෙනවා. වැඩ පෙන්වන්න එපා. හැබැයි තාම මාස 14ක් ගත වුණා. තාම වැඩ පෙන්වුවේ නැහැ. ඒ ජනාධිපතිතුන් දෙන්නලා ජනතාව සන්තෝෂයෙන් පාට බැලලා කිරිබත් කනකොට මට මතක හිට පොල් ගෙඩිය රුපියල් 60යි. හාල් කිලෝ රුපියල් 80ට වගේ තමයි තිබුණේ. දැන් පොල් ගෙඩිය රුපියල් 100 පැනලා හාල් කිලෝ රුපියල් 100 පැනලා. දැන් කෝකටත් තෛල බඩ පත් කරලා තියෙන මොකද්ද? යුද හමුදාව. දැන් කොවිඩ් ආපු ගමන් මොකද කරේ? කොවිඩ් කියන්නේ අපි කවුරුත් දන්නවා වසංගත රෝගයක් බරපතල එකක්. වසංගත රෝගයක් එක්ක සටන් කරන හදන කාර්යසාධක බලකායේ ප්‍රධානීන් වෙන්න ඕනේ කවුද? වසංගත රෝග විශේෂඥයෝ. හැබැයි මොකද කරේ? හමුදාවට බාර දුන්න මැටි. දැන් මොකද සිද්ධ වුනේ? හමුදාවත් මේකෙන් සවුත් වෙනවා. දැන් කොරෝනා අඩු වෙලා. එහෙනම් කොරෝනා අඩු වෙන්නේ නැහැ. කොරෝනා ආයුධ වලට බය නැහැ. એટલે හමුදාවට අලුත් බලකායක් හදලා. කෘෂිකර්ම හා පෞෂප්පත් බලකාය. දැන් ගොවිතැන් කරන්නයි සත්තු බලන්නයි කරන්න පුළුවන් ද මේක? හමුදාව සොල්දාදුවන්ගේ නිලධාරීන්ගේ ගරුත්වය
විනාශ කරනකොට මේ කරමින් යන්නේ. වී මිලදී ගැනීම පැවම හමුදාවට මතකද මන් දන්නේ. දැන් ඩේටාබේස් එකක් නැහැ, වීත් නැහැ, හාල් ගණන් ගිහලා 100 පැනලා. දැන් වියත් නැහැ, වියත් තියා අඟල්වත් නැහැ. ඊට පස්සේ බෞද්ධ දශක මොකක්ද අර සේනා දළපු කතන්දරයක් ආවනේ. රුවන්ඩාවෙන් ගෙන ආව විශේෂඥයෝ අත්වලම. ඒ කියන්නේ අපි රුවන්ඩාවට පහළින් රුවන්ඩාවෙන් උපදෙස් ගන්න රටක් ලංකාව. ගෝඨයට බෑ නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා, මහින්ද රාජපක්ෂ මහත්තයලා, රනිල් මහත්තයලා අනුගමනය කරව පවත්නම් ආපු මේ සිස්ටම් එකට බෑ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබුණු විගස එහි සාක්ෂිද අධ්‍යයනය කර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පවරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්. ස්ථාන 8ක බෝම්බ පිපිරීම සිදු වුණා. ඒ ස්ථාන 8 තිබ්බ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් ඒ ලිපිගොනු 8ක් බාර දීලා තියෙනවා. 32 දෙනෙක්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ රජයට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා මත නීතිපතිවරයා වෙත දැන් ඒක යොමු කරලා තියෙනවා. දැන් තියෙන නීතිපතියාට නමුත් නීතිපතියටත් දැනට නඩු ගොනු කරන්නට යම්කිසි ප්‍රමාදයක් තියෙන්නේ ජනාධිපති කොමිසම් සභාවේ තියෙන වාර්තාව වෙනකම්. ඒක 31 වෙනිදා එනවා. නව සාක්ෂි තියෙනවා බොහොම දුරට. ඒවත් අධ්‍යයනය කරලා තමයි දැනටමත් නීතිපතිතුමා ඉතා පරිණත නීතිඥවරු 12 දෙනෙක් මේකට පත් කරලා තියෙනවා ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්ක රැසක ප්‍රධාන ජලාශය ඇතුළු ජලාශ 30ක වාන්දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පළාත් කිහිපයකටම මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසිද ඇති විය හැකි බවයි. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළබිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුර නැගෙනහිර උතුරු මැද මධ්‍යම වයඹ සහ ඌව පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකියි. අද දහවල් 12 අවසන් වූ පැය 24 දී මිලිමීටර් 136.2ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ අම්පාර මහාවි ප්‍රදේශයෙන්. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම විවෘත කිරීමට අද පෙරවරුවේ පියවර තිබුණා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම විවෘත කර ඇත්තේ වසර 3කට පසුව බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම් මහතා සඳහන් කළා. තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4ක්ද ඊයේ පස්වරුවේ විවෘත කිරීමට පියවරගෙන තිබුණා. පදවිය ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් මා ඔයාවට ජනතාවට අවධානයෙන් සිටින්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව දිස්ත්‍රික්ක රැසකම ප්‍රධාන ජලාශ සියල්ලම පාහේ වාන්දොරටු රැසක් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කොළඹ නගරයේ ප්‍රදේශ රැසක අද පෙරවරුවේ දැඩි මීදුම් තත්ත්වයක් දැක ගැනීමට හැකි වුණා. මේ අතර අද සවස් කාලයේ මොරටුව ඉහළ ඉදිබැද ප්‍රදේශය හරහා මාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස හා වඩුමඩු 50කට පමණ හානි සිදුව තිබෙනවා. රටවටා හිරු මොරවක ප්‍රදේශයේ ඉදිකෙරුණු දිවාරාත්‍රී ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණයක් විවෘත කිරීමේ උත්සවයකට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ පස්වරුවේ සහභාගී වූ අවස්ථාවේදී විදුලිය විසන්ධිවීමක් සිදු වුණා. ගිය වේගෙන්ම ඩලස් ගලාපෝ කරන්ට් ආවා. නේද? ඩලස් ගාලා ගියයි කියලා බලාගෙන හිටියේ.
පලාගල ආණ්ඩියාගල මහවුරුලෑව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරකයක් සහිත භූමිය ඩෝසර කරමින් සිදු කර ඇති පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවිල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු පිරිසක් එහි පැමිණියා. නොදකින්න හේතුවක් නෑනේ නේද? මහවිලච්චේ යාය 5 සහ යාය 6 යන ගම්මානවලට පිවිසෙන මාර්ගයේ පිළිසකර නොකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැක් වූ ප්‍රතිචාරයයි මේ. මේ පාරේ බස් යන්න තමයි වෙන කොහෙද අර මැද පාරක බස් ගින් හරියනවා. රට වටා හිරු හිරු රාත්‍රිය 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි එළතම වන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග. සුබ රාත්‍රිය.